සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් ලොව දකිමින් දෙලව යහපත උදෙසා නිරතුරුවම කටයුතු කරන පින්වත් ඔබ උදෙසා සංවේදනය කරන බෞද්ධ ගුවන්විදුලියේ මහනුවර අස්කිරි කෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන එන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සධර්මදේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේව අපේ සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සද්ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ තමුත්තේගම දෙවන පියවර අංක 37 ලිපිණෙහි පදිංචි ලීලාවතී මෙන්ඩිස් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මේ උතුම් ධර්මදේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ
නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් හැටියටයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නෙත් ධර්ම දානමය පින්කම දායක පිරිස සිදු කරගන්න සූදානම් වෙන්නේ. ඒ උතුම් දායක පිරිසට ඒ උතුම් දානමය පින්කම සම්පූර්ණ කරගන්න අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන තෘෂ්ණා වර්ගයට අයිති එක ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. ඒ බිම්බිසාර මහරජුරුවන්ගේ අග්‍රමහේෂිකාවට යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කට කෝවජාලං ඒතම්පි චිත්වාන වජන්ති දීරා අනපෙක්කිතෝ සබ්බ දුක්ඛං පහායාති. මේ ගාථා රත්නේ සරල තේරුම රාගයෙන් රත් වූ යම් කෙනෙක් සඳහන් කළා තමන් කළ දැල අනුව සිටින මකුළුවාමෙන් තමන් උපදවා ගත්ත තෘෂ්ණා දැලීම පැටලෙනවා කියලා. ඒතම්පි චෙත්වාන වජන්ති දීරා දීරා කියලා සඳහන් කළේ නුවණැත්තා. අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහයාති. මේ තෘෂ්ණා ජාලයේ බිඳලා සියලු දුක් නැති කරලා සසර පරතරයට යනවා. අඥානය තෘෂ්ණා දැලේ පැටලෙනකොට ප්‍රඥා තෘෂ්ණාව බිඳගෙන ඉන් එහාට යනවා කියලා සඳහන් කළා. බිම්බිසාර මහරජුරුවන්ගේ අග්‍ර මහේෂිකාවටයි මේ දේශනාව කළේ කියලා සිහිපත් කළා. පින්නතුනි බිම්බිසාර මහරජුරුවන්ගේ අග බිසව කේමා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ළඟ පාරමිතා සම්පූර්ණ කරන්න අදිෂ්ඨාන කරලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ අරගත්තේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ ප්‍රඥාවෙන් අගතැන්පත් භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ. පිරූ පාරමී සම්පූර්ණ කරගත්ත අවසන් ආත්ම භාවය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුලෝ ඉපදිලා තමන්ගේ සහෝදරියෝ 7 දෙනෙක් පෙරටු කරගෙන මහ විශාල පින්කම් කරලා නැවත දෙව්ලොව උපදිලා තමයි ආය අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුලොවට එන්නේ. රාජ කුලේ ඉපදිලා මහා ශ්‍රේෂ්ඨ රජෙකුගේ අගවිසව බවට පත් වුණා. බිම්බිසාර රජුරු බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ ලෞතර බුද්ධත්වයේ ලබන්නත් කලින්. මහා බෝසතාණන් වහන්සේට බුදු වෙන්න කලින්ම තමයි අංග මගද මේ දෙවන්ත රාජ්‍ය පූජා කරන්න යෙදුනේ. කොයි තරම් විශාල රාජ්‍යයක්ද, මොන තරම් සම්පත් තිබුණද. නමුත් දැක්ක ගමම්ම පැහැදිලා මුළු රාජ්‍යම බෝසතාණන් වහන්සේට පිළිගන්න කිව්වා. බෝසතාණන් වහන්සේ නැවත ඒ රාජ්‍ය ප්‍රතික්ෂේප කළා. බිම්බිසාර රජුරු නැවත කොටසක් ඉල්ලන්න එහෙම නෙමෙයි දුන්නේ. බෝසතාණන් වහන්සේගේ අනුකම්පාව හින්දා
බෝසතාණන් වහන්සේගේ අනුමැතිය නිසා තමයි රජුරුව ඉන් පස්සෙත් දිගටම රාජ්‍ය කරගෙන ගියේ. මොනතරම් දාන චේතනාවක් රජු ළඟ තිබුණද? සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ සසර දුන්න දන්වල ලැබීම කොච්චරද? ඒ ලැබීම ගැන ධම්මදායාද සූත්‍රයේ තමයි මජ්ක්‍ධිම නිකායේ අපූර්වට සඳහන් කරලා තියෙන්නේ. ධම්මනදී තිත්ත මේ උතුම් ධර්ම දේශනා මාලාව තුළ ඉදිරියට ඒ උතුම් සූත්‍ර දේශනාව අපි දේශනා කීපයකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධම්මදායාද සූත්‍රය. මහ බෝසතාණන් වහන්සේ දන් දීපු හැටි අවුරුදු 45ක් තරම් බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කරන කාලේ මහා මේඝ වලා දෙකක් යමක මේඝ දෙකක් එකට නැගුණා වගේ ඒ සියලු පාරමිතාවන් දානයන් විපාක දෙන්න පටන් ගත්තා කියලා සඳහන් කරපු හැටි. එහි ප්‍රතිඵලයක් තමයි මේ වාගේ මහා රාජ්‍ය දෙපාරක් නොහිතා මේ දානෙට පූජා කරන්නේ. නමුත් නැවත රාජ්‍ය රජුරවන්ටම බාර දුන්නාම බිම්බිසාර රජුරු එක ආරාධනාවක් කළා. ස්වාමීනි එහෙනම් ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන ඔබ වහන්සේ මුලින්ම මගේ රාජ්‍යයට වැඩම කරන්න. මම ඒකට අද ආරාධනා කරනවා කියලා. ඒ ආරාධනාවත් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ පිළිගත්තා. ලෞතර බුද්ධත්වයෙන් පස්සේ රජගහ නුවරට වැඩියහම බුදුරජාණන් වහන්සේට රජුරුවන්ගේ මංගල සම්මත උයන සංඝ සතු කරලා පූජා කළා. ඒ උයනේ හැදුව අපූර්ව ආරාමයක්. රජුරුවන්ගේ උයන තනි කරම උණගස් වලින් පිරීලා තිබුණේ. ඊටාම සිසිල්, බොහොම නිශ්ශබ්දයි. බවුන් වඩන අයට අපූර්ව තැන. මෙන්න මේ උණ වනය, ඒකයි වේලු වනය කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේට පූජා කළා. එහි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න හදාපු ආරාමය වේලු වන ආරාමය කියලා හැඳින්වුවා. රජුරු මේ තරම් ශ්‍රද්ධාවන්තයි. නමුත් සසරක හැටි රජුට වඩා පාරමිතා පුරලා ඉන්න කේමා බිසව මේ කාලේ තාමත් රූපයෙන් මත් වෙලා ඉන්නේ. රූප මදයෙන් මත් වෙලා. බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියන මතයක් මත පිහිටලා බුදුන් දකින්න යන්නේ නැහැ. පින්නතුනි මේ කාරණාව තුල ධර්ම සාගරයක් තියෙනවා. බිම්බිසාර රජුරවන්ට ලොකු උවමනාවක් තියෙනවා. කේමා බිස බුදුරජාණන් වහන්සේ ළඟට එක්කයන්ට. කේමා බිසවට ධර්මාවබෝධය ලැබලා දෙන්න. තමන් ගත්ත මග කේමත් ගන්නවා දකින්න. රජ්ජුරුව පාරමිතාව ගැන දන්නේ නැහැ. ඒ නිසා මගපල ලැබලා ඉන්න බිම්බිසාර රජ්ජුරුව තමන්ගේ බිසවත් සසරින් එතර කරවන්න ලොකු වෑයමක යෙදෙනවා. සත්පුරුෂ ස්වාමි පුරුෂයෙකුගේ අපූර්ව භූමිකාවක් එතන තියෙන්නේ. ඒ සඳහා රජ්ජුරුව නොගත්ත ව්‍යායාමයක් නැහැ. නොගත්ත උත්සාහයක් නැහැ. නමුත් මනාව ප්‍රඥාව තියෙන බිම්බිසාර රජ්ජුරුව කේමාගේ සිත් පිළිබඳව දැනගෙන, කේමාගේ කැමැත්ත දැනගෙන දක්ෂ ගීත රචකයෝ හොයලා වේලු වන උයන පිළිබඳව ගීත නිර්මාණය කෙරෙව්වා. නර්තනයේ දක්ෂායත් හොයාගත්තා. නගරයේ තැන් තැන් වල වේලු වන උයන පිළිබඳව වැනුම් අන්තර්ගත ගීත විකාශනය කෙරෙව්වා. නර්තන ශිල්පීන් නර්තන ඉදිරිපත් කළා. හැම පැත්තෙම උයනක් පිළිබඳව වර්ණනාවක්. කේම තමන්ගේ සේවිකාවන්ගෙන් අහනවා මේ තරම් සුන්දරයි කියලා වනන උයන මොකද්ද කියලා.
සේවිකාව සඳහන් කළා බිසවුන් වහන්සේ ඒ වෙන උයනක් නෙමෙයි. ඒ ඔබ වහන්සේගේම උයන ගැනයි ඔය වර්ණනා කරන්නේ. ඔබේම උයනයි. කේමාව වේලුවනේ කවදාවත් දැකලා නැද්ද? කේම කල්පනා කළා එදා මම නොදැක්ක ලස්සන තව කොච්චර තිබිලාද? යන්න ඕනේ වේලුවනේ බලන්න. අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා රජුරුවන්ගේ අරමුණ. කේමාද වේලුවනේ බලන්න එන බවක් දන්නවා. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස පෙරටු කරගෙන ධර්ම දේශනා කරනවා. කේම වේලුවනාරාම ద్వාරයෙන් උයනට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට කේම දැක්කේ බුද්ධ රශ්මි ජාලාවන්ගෙන් බැබලෙන බුදුරජාණන් වහන්සේ. කේමගේ ඇහැ හදිසියෙම යොමු වුණා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න අති සුන්දර තරුණ ස්වරූපිනියක් ළඟට. ඇගේ ලස්සන දැක්ක ගමම්ම කේමට හිතෙනවා මගේ මොන ලස්සනක්ද තියෙන්නේ. කේමටම හිතෙනවා මගේ ලස්සන මගේ ලස්සනත් එක්ක සංසන්දනය කරනකොට සොලොස් කලාවෙන් එක කලාවක් තරම්වත් නැහැනේ කියලා. තමන් පිළිබඳව තිබිච්ච මානය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. සොලොස් කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කියහම. සොලොස් කලාව මං හිතන්නේ දැන් අපේ අය දන්නවා හුඟක්. තමන් ඊටාම පහත් තැනකට දාගන්නවා. කේමට ඇස් අහකට ගන්න හිතෙන්නේ. මොකද අර ඉන්න තරුණියගේ කෙස් කේමගේ කෙස් වලට වඩා බොහෝම කාල වර්ණයි ලස්සනයි. ඇගේ හම, ඇගේ මුහුණ, ඇගේ ඇස්, ඇගේ අතපය, ඇගේ නියපොතු මේ සියල්ලම කේමට වඩා 100,000 ගුණයෙන් බොහොම විසිතුරුයි කියලා කේමට හිතෙනවා. කේමයි දිහාම බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා කේම මේ රූපයට හොඳට මැරිලා ඉවරයි කියලා. ඒ 16 වයසේ තරුණියක් වගේ ළඟ ඉන්න කෙනා. හැබැයි වෙන කාටවත් ඇය පේන්නේ නැහැ කේමට විතරයි පේන්නේ. බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ. කේම බලාගෙන ඉන්නකොට ඇය 18 වයසේ 20 වයසේ 25 වයසේ තරුණියක් බවට කෙමෙන් මෝර එනවා. ඊට පස්සේ විවාහ වෙච්ච තරුණියක් වගේ. තව ටික වෙලාවක් යනකොට එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වගේ. දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වගේ. දරුවෝ 3 දෙනෙකුගේ 4 දෙනෙකුගේ 5 දෙනෙකුගේ අම්මා කෙනෙක් වගේ. ක්‍රමයෙන් ඇගේ ජීවිතේ ඇගේ රූපය ටිකෙන් ටික වෙනසට භාජනය වෙනවා. දැන් අවුරුදු 40ක විතර කෙනෙක් වගේ. දැන් අවුරුදු 60ක විතර කෙනෙක් වගේ. දැන් අවුරුදු 80ක විතර කෙනෙක් වගේ. දැන් හොඳටම කුදු ගහිලා. දැන් කොණ්ඩේ හොඳටම සුදු වෙලා. දැන් දත් හැලිලා. ඇස් ගිලිලා. මූණ වල ගහිලා. හැම තැනම ඇඟ රැලි වැටිලා. කේම තාමත් බලාගෙන ඉන්නවා. මේ තරුණියගේ මුළු ජීවිතේම පෙන්නනවා. ඇය මැරෙනවා. හිටගෙන ඉන්න බැරුව වැටෙනවා. වැටිලා මැරෙනවා. කේම තාමත් බලාගෙන. දැන් මැරිලා එක දවසක් ගෙවිලා. ඊළඟට දෙවනි දවසට ඇවිල්ලා. හැබැයි දැන් ඉදිමිලා. ඊළඟට නිල් වෙලා. ඊළඟට පුපුරලා. දැන් හැම තැනින්ම ඕජාව ගලනවා. පිළිතුරේ සඳහන් කරනවා නවසීවතිකයම පෙන්නනවා කියලා. අන්තිමට ඇට කැබිලි හැම තැනම විසිරීලා අර ලස්සන රූපේ නෑ. දැන් තියෙන ඇට කැබිලි විතරයි. කේම ඒ දිහාම බලාගෙන කේම තමන් පිළිබඳවත් බොහෝ දේවල් හිතනවා. කේමට හිතන්න බොහෝ දේවල් බුදුරජාණන් වහන්සේ එකතු කළා. අපේ බුදුරජාණන් වහන්සේ
දැන් කේමගේ හිත කොහොමද කියලා දන්නවා. දැනගෙන කේමට දැන් කතා කළා. කේම මේ රූපය මොන තරම්නම් નિසරුද. දැන් ඕක කේමට මුලින් අඬගහලා පැහැදිලි කරන්න ගියා නම් කේම පිළිගන්නේ නැහැ. මේ රූපය මොන තරම් નિසරුද. මේ කය මොන තරම් අනිත්‍යද. දැන් කේමට ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ කයේ નિසරු බව, රූපයේ નિසරු බව කේම ඔබ හොඳටම දැක්කා. කේම මේ කය මේ රුව ලස්සනයි කියලා හිතුවනම් ඒ අඥානයක්ම විතරයි. මේ රුව ලස්සනයි කියලා යමෙක් පැතුවනම් ඒ අඥානයක්ම පමණයි. මෙහි අලංකාරයි ලස්සනයි කියලා පතන්න දෙයක් ඇත්තෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ තියෙන පිළිකුල් සහගත බව කේමට මනාව පැහැදිලි කළා. පින්නතුනි මේ ශරීරයේ මොන තරම්නම් පිළිකුල්ද? මොන තරම්නම් අපවිත්‍රද? මනාව විදර්ශනාවක් වඩන කෙනෙක් මේ කය ගැන කොහොමනම් දකින්නවද? මුලින් සඳහන් කරපු ලස්සන රූපය දැක්කහම අපි මොන තරම්නම් ඇලෙනවද? කැමතිද? ඒ රූපය නිසා අපි කොච්චර දේවල් කරගන්නවද? නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න එහි හැබෑ ස්වභාවය. ලස්සනයි කියලා හිතපු, සුභයි කියලා හිතපු, සැපයි කියලා කල්පනා කරපු මේ කයි හැටි. විදර්ශනානුකූලව බැලුවහම මේ කයේ මොනවට කැමතිද? කෙස් වලට කැමතිත් නැහැ. කෙස් පිළිබඳවත් හරි පිළිකුල්. කොයිතරම් ලස්සනයි කියලා හිතුවත්, මොනතරම් හොදලා පිරිසිදු කළත්, කොයිතරම් ආලේපන ගල්වලා තිබුණත්, කපල පිලිස්සුවොත් අපි හැමෝගෙම නහය අකුල ගන්නවා. ඒ තරම්ම දුර්ගන්ධයි. නිතර පීර මනාව සකසපු කෙස් ගහක් දෙකක් කෑම පිඟානේ දැක්කොත් දැනෙන්නේ ලොකු පිළිකුල් බවක්. එහෙනම් එහෙම කෙස් වලට තව කොහෙද කැමැත්තක්? ඇහැ දිහා බලහම නිල් පාටයි කියලා ඇහැ වර්ණනා කරපු හැටි ගීතවල කවිවල කොයිතරම් ලස්සනට සුන්දරව තියෙනවද? නමුත් ඒ ඇහැ තෙමාගෙන ඇහැ පිහගෙන ඇහැ මුලින් එකතු වෙන කබ ගැන කල්පනා කරාම කවුරු ඒ පිළිබඳව කැමැත්තක් ප්‍රිය බවක් දක්වනවද? ගැලවුණ දත කාට හරි දුන්නොත් මම වෙනුවෙන් තියාගන්න කියලා, මම වෙනුවෙන් බලන්න කියලා, මාව මතක් කරගන්න කියලා කවුරුවත් අරන් ගිහිල්ලා තැම්පත් කරයිද? ඒ පිළිබඳව කාගේවත් කිසි කැමැත්තක් නැහැ. පණුවන් පිරිච්ච පණු කැදල්ලක් වගේ බඹයක් පමණ වෙච්ච මේ කය හැමකින් පොරවලා වහලා තියෙනවා. සුදු පාටයි, රතු පාටයි, තලෙලලුයි. ඒ මොකද්ද පේන්නේ? පිටපැත්තේ වහලා තියෙන හැම. අඟලක දෙකක කෑල්ලක් ගලවලා දුන්නොත් මේ මගේ හම් කෑල්ලක් තියාගන්න කියලා කිසිම කෙනෙක් තැම්පත් කරගන්න අරන් යයිද? එහෙම ගෙනියන කිසිම කෙනෙක් නැහැ. එහෙම විදර්ශනා කරලා බැලුවොත් මේ කයේ මොනවටද කැමති? මාස ගානක් කපලා එකතු කරපු නියපොතු ටික අපි කෙනෙකුට දුන්න මං වෙනුවෙන් තියාගන්න කියලා ගන්න කිසි කෙනෙක් නැහැ. මෙහි කතා කළ යුතු තව පැත්තක්. මෙහි තියෙන නිස්සාර බව දැකලා, નિසරු බව අවබෝධ කරලා සංසාරේ පරතරයට යන්න වීරිය වඩාපු මහෝත්තමයන් වහන්සේලා ආර්ය තත්වයටපත් වෙලා පිරිනුවම් පාපු උත්තමයන් වහන්සේ නමකගේ
නිය ධාතුවක් වැඳ 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 ප්‍රාර්ථනා කරනවා. දන්ත ධාතුවක්, කේස ධාතුවක් මට ලැබුණොත් ජීවිතේ ලැබුණ වටිනාම සම්පත කියලා හිතෙනවා. නමුත් ඒ කයෙම කෙලෙස් වලින් පීඩිත වෙච්ච අපේ ශරීරාංගයකට කැමති කිසි කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ කේමට පැහැදිලි කරපු කයේ හැටි. කේමා මේ කය උඩිනුත් උතුරනවා. යටිනුත් උතුරනවා. යටින් ගලනවා, උඩින් උතුරනවා. සමහර වෙලාවට යටින් ගලන්න තියෙන දේවල් උඩින් උතුරනවා. හදිසියේ වමනයම් වගේ දේවල් සිද්ධ වෙනවා. පහළට ගලා යා යුතුව තියෙන දේවල් නැවත මුඛයෙන් සමහරලාට එහෙම වෙනකොට නාසයෙන් පවා ආපහු ගලනවා. ඒක කයේ හැටි. බඹයක් පමණ මේ ශරීරය පණු කැදල්ලක් වගේ පරම පිළිකුල් කියලා දේශනා කළා. පින්නතුනි හොඳ උදාහරණයක්. මේ ආහාර පාන කොයිතරම් සුවඳද? අද කෑම එපා කියලා හිටපු කෙනෙකුට ආහාර පිහින බදින සුවඳ එනකොට ටිකක් හරි කාලා බලන්න හිතෙනවා. ඒ තරම් ඒ සුවඳ රසයක් ඇති කරනවා. ඒ සුවඳ ආසාවක් උපද්දවනවා. අපි බොහෝ කෑම උයලා මේසේ මත වාජනවල පුරවලා වෙන වෙන කටයුතු වල යෙදෙනකොට තව කෙනෙක් ඇවිල්ලා අත දාලා අපි දකින්නවා බත් එකක් ගන්නවා ව්‍යංජන වලටත් අත දාලම ගන්නවා. අපිට ඊළඟට හිතෙනවද ඒ මේසේ ඒ කෑම පෙර පිරියෙම් අනුභව කරන්න. ඔහු අත දාපු නිමේෂයට අපි ආහාරය පිළිකුල් කරනවා. ඔහු වෙන මුකුත් කළේ නෑ. ඔහු කළේ අත දාලා ආහාරය ගත්ත එක. හැබැයි තව කෙනෙකුගේ අත ස්පර්ශ කරන්න දුන්නාම අපි ඒක අතහරින්නේ නැතුව ස්පර්ශ කරන්න හරි කැමතියි. ඒ අතම ආහාරයට දාලා ගන්නව දැක්කහම ඒ ආහාරය පිළිබඳව ඇති වෙන්නේ පරම අකමැත්ත. මේක නිසාම නෙමෙයිද අපිට දුෂ්ප්‍රඥයි කියලා කිව්වේ. එතකොට අත දාපු නිසා ඒ තරම් අකමැති. ඒ ආහාරයේ අරගෙන කටට දාගත්තා. ආයි කවුරුවත් කැමතිද ඒ ආහාරය අතට ගන්න? Taman ගන්නවා. වෙන කෙනෙකුට අත අල්ලන්න කියලා දුන්නට කවුරුවත් ගන්න ලෑස්ති, කවුරුවත් ගන්න ලෑස්ති නෑ. ඒක කෙලයි සෙමයි එක කට ඇතුලේ මිශ්‍ර වුණාම තවත් පිළිකුල්. හදිසියේ කෙනෙක් ඒ මුඛයේ තියෙන ආහාරය මේසෙ මත දැම්මොත් කෙනෙක් නැගිටලා යයි බණ අහලා හිත ශක්තිමත් කරගත්ත මෛත්‍රිය වඩලා කරුණාව දියුණු කරගත්ත කෙනෙක් හිටියොත් ඔහු නැගිටින්නේ නැතුව ඉඳී. නමුත් එය වමනයක් සේමේසේ මත දානකොට හැම තැනම දියර විසි වෙලා ගියොත් මනාව හිත සංවර තිබිලා නැත්තම් මෛත්‍රියෙන් පිරීලා නැත්තම් ඔහුට ද්වේෂසිතක් එනවා. වචන පිට නොකලත් නැගිටලා යනවා. මනාව දියුණුයි නම් ද්වේෂය පාලනය කරගන්නවා. අපි නැගිට්ටොත් වචන කටින් පිට කරගෙනම තමයි නැගිටින්නේ. ඒ වචන පරුස වෙන්නත් පුළුවන්, රළු වෙන්නත් පුළුවන්. ඒ මේ මුඛය තුල තිබුණ ආහාරය. ඒක ආහාර මාර්ගයේ දිගේ ආමාශය දක්වා ගමන් කරනකොට පරම පවිත්‍රායි. ගෙදරක අපි හැමදාම භාජන හොදන තැන වතුර එළියට ගලාගෙන යන්න දාලා තියෙනවා බටයක්. හැබැයි කාලයක් ගියහම ඔය බටේ වටේටම දේසෙවල වගේ අර ආහාර වල තිබෙන ඕජාව බැඳිලා හරි දුර්ගන්ධයි. ඒක පුළුවන් හැම මොහොතකම හොදනවා. නමුත් අවුරුදු 35ක් 40ක් මුඛයේ ඉඳලා ආමාශය දක්වා ආහාර ගෙනියන ඒ මග හොදපු කෙනෙක් නම් හොදපු කෙනෙක් කවුරුවත් නැහැ. මොනතරම් අපවිත්‍ර බව එහි ඇද්ද? ඒ ආහාර පැසවපු මල්ලේ
එයින් නැවත අන්ත්‍ර වලට මුදා හැරලා අන්ත්‍ර දිගේ ගමන් කරලා ශරීරයෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍ය මහාන්ත්‍රයේ අග කෙරවලේ අඟල් 10ක් පමණ ප්‍රදේශයක නතර වෙලා හිටියා. පෙරුණහම අස්කිරීමේ අවශ්‍යතාවය බොහොම ඇති වෙනවා. නමුත් ඒ සඳහා සුදුසු තැනක් නොලැබුණහම සමහර කෙනෙක් දවසක් විතර, සමහර කෙනෙක් දෙකක් විතර, සමහර අයගේ ලැජ්ජාවක් තියෙන නිසා බාහිර තැනකට ගියපු හින්දා දින දෙක තුන බහිශ්‍රාවයට නොයා ඉන්නවා. නමුත් Tamanට තේරෙනවා මොන තරම් පරම දුර්ගන්ධ තත්ත්වයක් දැන් තියෙනවද කියලා. මහ ගොඩක් ඈතින් ගියාද මේක? මේ ශරීරයේ බඹයක් පමණයි. මේ මුඛයෙන් ඇතුල් කරලා පල්ලෙහ දොරටුවකින් පිට කරලා දාන බඹයක් පමණ අතරතුර මේ ආහාරයේ කොයි තරම්නම් පිළිකුල් බවට පත් වෙලාද? එතකොට මේ කෙටි දුරක් ඇවිල්ලායි මේ තියෙන්නේ. අභ්‍යන්තරයේ තත්වයේ තේරුම් ගන්න තව මොකක්ද අවශ්‍යද? එහෙනම් ඇතුළ කොහොම ඇද්ද? මේ ඉන්න අපි හැමෝම ධර්මයේ තැනක සඳහන් කළේ ඇවිදින වැසිකිලි වගේ කියලා. ඇවිදින කැසිකිලි වගේ කියලා. ඔබත් මමත් මේ වාඩි වෙලා ඉන්න හැම තැනම මලත් දරාගෙන මුත්‍රාත් දරාගෙනමයි මේ ඉන්නේ. නමුත් පිටතට නිරා නාපු නිසා අපි මෙහෙම ඉන්නවා. කලින් අය ඔය ආසනවල ඉඳලා නැගිටලා ගියා. කවුරු හෝ කෙනෙක්ගේ මල මුත්‍ර ඔය ආසනයක් මත මදක් හෝ පහ වෙලා තිබුණා නම් අය කවුරුවත් ඒ ආසනේ ඉඳගන්නේ නැහැ. නමුත් හැබෑවටම මලත් මුත්‍රාත් පෙරටු කරගෙනම තමයි ඉඳගෙන හිටියේ. බාහිරට නාපු නිසා මමත් ඉඳගන්නවා. එහෙමනම් ඔවුන් නැගිටලා ගියෙත් මල මුත්‍රා අරගෙන. අපි මෙතෙන්ට ආවෙත් මල මුත්‍රා අරගෙන. අපි මේ ඉන්නෙත් මල මුත්‍රා අරගෙන. බස් එකට නැංගෙත්, වාහනේට නැංගෙත්, කාර්යාලෙ පුටුවේ ඉඳගත්තෙත්, ගෙදර ඇඳේ ගොඩ වුණෙත් මල මුත්‍රා අරගෙනම තමයි. එහෙමනම් මේ කය ඇවිදින වැසිකිළියක් හා සමානයි. තවත් නම් බුදුරජාණන් වහන්සේ කරුණ දැක්කුවා. ඇවිදින සොහොන් පිටියක් හා සමානයි. මේ කය ඇසුරු කරගෙන මොන තරම් ජීවීන් ජීවත් වෙනවද? ඒගොල්ලෝ මැරෙන්නේ මේකෙමයි. ඒගොල්ලන්ගේ සුසාන භූමියත් මේ කයමයි. ඒගොල්ලෝ දරුවෝ බිහි කරන්නේත් මේ කයමයි. ඒගොල්ලන්ගේ සූතිකාගාරයත් මේ කයමයි. ඒගොල්ලෝ මල පහ කරන්නේත් මේ කයමයි. ඒගොල්ලන්ගේ වැසිකිළියත් මමමයි. මේ ආදී කරුණු රසක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න එවන් පරම පිළිකුල් පණු කැදල්ලක් වගේ කයට කේමාවිනි යමෙක් ප්‍රියයිද? යමෙක් ඇලෙනවද? සඳහන් කළා කේමා ඒ පරම අඥානෙක් පමණයි. නමුත් පින්නතුනි ඒ එවන් කය නිසා මේ සමාජයේ කී දෙනෙක් ගහ ගන්නවද? තරුණ ජීවිත කීයක් එන කොටා ගන්නවද? මරා ගන්නවද? එවන් අපිරිසිදු කයක් නොලැබුණ නිසා කී දෙනෙක් ගෙලවැල දාගත්තද? කී දෙනෙක් ගඟේ මුහුදේ පැන්නද? කී දෙනෙක් දුම්රියට පැන්නද? මේ මොකක් නොලැබුණ නිසාද? වැසිකිළියක් බඳු කයක් නොලැබුණ නිසා. මනා විදර්ශනාත්මකව ඕක දැක්කනම් ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම හිතුවනම් මේ ජීවිතයේ ආය අවුරුදු කෝටි ගානකට නොලැබෙනව නේද කියන කාරණාව වැටහුණා නම් ජීවිතේ නැති කරගන්න කාටවත් හිතෙන්නේ නැති කරගන්න එක පහසුයි. ආය ඇති කරගන්න එක තමයි අපහසු. ආන්ගේ නිසා නැවත සුගතියක ඇති කරන්න අවශ්‍ය
ප්‍රාග්ධනය මෙහින් හම්බ කරන්න ඕනේ. ඒ මේ ජීවිතය ලබන්න වියදම් කරපු ප්‍රාග්ධනය. ඒ කුසල්. ඒ නැවත හම්බ කරන්න ඕනේ. එය නොකර අකුසල්ම හම්බ කරලා රාගයෙන්ම වඩලා ඒ වෙනුවෙන් කැප වෙලා නැහිලා ජීවිතේ කැප කරපු අය සතර අපායෙම ඉන්නවා මිසක් ආයි කොතනවත් හම්බෙන්නේ. අපි වෙනම තැනක හම්බ වෙමු කියලා හිතුවට ඒගොල්ලෝ කවදාවත් අය එහෙම හම්බෙන්නේ නැහැ. එහෙම වුණාට හම්බෙන්නේ මනාව සිල් රැකලා මනාව ගුණ පුරලා ප්‍රාර්ථනා කළොත් ඒක සමෘද්ධ වෙයි. නමුත් මේ විදිහට ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ ඒක කවදාවත්. මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ මනාව කීමට පැහැදිලි කළා. මහා කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති අයට අපිට කියන තරම් මේක කියන්න අවශ්‍යත් නැහැ. නමුත් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් නික්මෙන හරියට නිකන් ඇල්ලක් ගලනවා වගේ ගලාගෙන යන ධර්මස්කන්ධය. මේ මහා ප්‍රඥාවන්ත තැනැත්තියට අමා බිඳු වගේ කොහොම වැටෙන්නේ නැද්ද? මේ කාරණා ටික පැහැදිලි කරලා ඉවර වෙනකොට කේමානම් මහා ප්‍රඥාවන්ත රජබිසව අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබුවා. කයේ පිළිකුල් බව ගැන කියලා දෙනකොට. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරගත්ත දෙවෙනි ගාථාව දේශනා කළේ. යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කටකෝ ජාලං. රාගයෙන් රත් වූ යම් කෙනෙක් කොයි වගේද තමන් හදාගත්ත දැලේ ඉන්න මකුළුවෙක් වගේ කියලා සඳහන් කළා. මෙතන රාග, ද්වේෂ, මෝහ මකුළුව ගැන අපි හැමෝම හොඳට දන්නවා. මකුළුවාගේ ජීවන උපක්‍රමයේ හැටියට තමයි එයා දැලක් හදාගන්නේ. සෑහෙන දැලක් හදලා මකුළුවා මැද්දට වෙලා ඉන්නවා. දැලේ නාභියට වෙලා මකුළුවා ඉන්නවා. ටික වෙලාවක් යනකොට ඒ කෘමි සතෙක් ඇවිල්ලා දැලේ පැටලෙනවා. මකුළුවා නාභි මණ්ඩලයේ ඉඳලා වේගෙන් ගිහිල්ලා කෘමියව අල්ලගෙන වෙලනවා. වෙලලා විදලා ඒ කෘමියගේ යුෂ ටික උරාබනවා. රොඩක් බවට පත් කරනවා. ඊට පස්සේ ආයෙත් නාභිය ළඟට යනවා. තව ටිකකින් තව කෙනෙක් පැටලෙනවා. මකුළුවායි තෙන්ටත් යනවා. ඒ සතාගේ සාරය උරා බීලා ආපහු යනවා. මකුළුවාගේ ජීවිතය ඕක නෙමෙයිද? මේ දැලෙන් එහාට මකුළුවට ජීවිතයක් තියෙනවද? මකුළුවා මේ දැලට වෙලා මේක තමයි කරන්නේ. අන්තිමට දැලේම මකුළුවත් මැරිලා යනවා. සඳහන් කළා මේ රාගයෙන් රත් වුණ මිනිස්සුත් එහෙමයි. බොහෝ ආසාවල් තියෙනවා ඒ අයට. ඒ නිසා ඒ ආසාවල් හොයාගෙන ඒගොල්ලෝ යනවා. නමුත් ලැබුණට පස්සේ දැන් මකුළුවා යුෂ ටික බීවට පස්සේ මකුළුවාට අර කෘමි සතාගෙන් වැඩක් නැහැ. හැබැයි ඔහු දඟලන තාක්කල් මකුළුවත් පුදුම දැඟලිල්ලක් දඟලන. එහාට ඔතනවා මෙහාට ඔතනවා ඉර කරගන්න. අපි නොයේක් දේවල් හොයාගන්න බොහෝම විහිසෙනවා. රෑ දවල් මහන්සි වෙනවා. නමුත් පින්නතිනේ යමක් ලැබෙන තුරු අපි කරන කැපකිරීම ලැබුණට පස්සේ කරන්නේ නැහැ. ජීවිතේ හැම දෙයක්ම එහෙමයි. ටික කාලයයි ඒකට තියෙන කැමැත්ත. ඊට පස්සේ ඒක ගැන පෙර තිබිච්ච සැලකිල්ල නැහැ. නමුත් ආයේ අලුත් දෙයක් වෙනුවෙන් අපි හැම වෙලාවෙම මාන බලනවා. ඇඳුම පැළඳුමත් එහෙමයි. යාන වාහනත් එහෙමයි. තවත් නොඑක් උපකරණත් එහෙමයි. බොහෝ දිනාගේ විවාහයත් එහෙමයි. හැමදේම එහෙමයි. නමුත් අත්හැරලා දුක දැකලා කලකිරිලා ප්‍රහීණය කරන්න කල්පනාවක් ඇත්තෙම නැහැ.
නිතර පැහැදිලි කළා රස්සක රජුරුවන්ගේ කතාව. සංසාරේ තේරුම් ගත්තේ නැහැ. අස්සක රජුරුවන්ගේ බිසව මැරිලා වලලඬ දෙන්නේ නැතුව රන් දෙනක තියාගෙන දවස් 7ක් නොගා නොබී රජුරුව අඬනවා. අපේ මහ බෝසතාණන් වහන්සේම හිමාලයෙන් ඇවිල්ලා රජුරුවන්ට කතා කරලා උපරිගේ தත්ත්වය මේකයි කියලා දුන්නා. උපරි කොහෙද ඉපදිලා හිටියේ? ගොමුකුරුමිනියෙක් කියලා. රජුරු පිළිගත්තේ නැහැ රූපය ගැන ඇලිලා හිටපු උපරි. ගොමගොඩ 이르දියෙන් ගෙන්නලා අදිෂ්ඨාන කරලා ගොමුකුරුමිනියා එළියට අරගෙන රජුරුවන්ට ඇහෙන්න මනුස්ස භාෂාවෙන් කතා කෙරුවා. කීවා මම තමයි උපරි. එදා රූපයට ඇලිලා හිටපු මම මැරිලා ගිහිල්ලා මේ ගොමුගොඩේ ඉපදුනා. මේ අස්සක රජුරුවන්ගේ උයන මමයි රජුරුවේ මේ උයනේ හැසිරිච්ච නැති තැනක් නෑ. මම ඒ දවස්වල අස්සක රජුරුවන්ට පුදුම ලෙන්ගතුයි. රජුරු මේ ඔක්කොම අහගෙන බෝසතාණන් වහන්සේ අහනවා එදා වගේම අදත් අස්සක රජුරුවන්ට ආදරෙයිද කියලා. උපරි දේවිය දැන් කුරුමිනිය කියනවා නෑ. දැන් ආදරේ නෑ. දැන් ඉන්නවා මගේ ස්වාමියා කුරුමිනි ස්වාමියා. අස්සක රජුරුව කපලා රජුරුවන්ගේ ලේ අරගෙන මගේ කුරුමිනි ස්වාමියාගේ පාද දෝවණය කරන්නත් මට අද පුළුවන් කිව්වා. රජුරුවන්ට කලකිරුණා. වහාම උපරිගෙන හිංවලන්න කිව්වා දේහේ. රජුරුව සංසාරය ගැන කලකිරුණාද? උපරි දේවිය වැළලුවා. රජුරුව වෙන බිසවක් අරන් ආවා. එහෙනම් මේ ප්‍රතඥයාගේ ස්වභාවයත් ඒකයි. සමහර කෙනෙකුගේ විවාහ ජීවිතේ දෙදරලා ගිහිල්ලා අපායක් වෙලා. එක්ක බිරිඳ මරලා නැත්තම් බිරිඳකින් දික්කසාද වෙලා. මේ ගෑණියක් නෙමෙයි යක්ෂණියක් කියලා කියන අය ඕන තරම් ඇහෙනවා. මේ ස්වාමියෙක් නෙමෙයි යකෙක් කියන ඕන තරම් ඇහෙනවා. නමුත් ඒක එතනින් ඉවර කළේ නෑ. එය අයින් කරලා තව කෙනෙක් අරගෙන ආවා. අස්සක රජුරුවන්ගේ මෙදා අපේ ලොකු වෙනසක් පේනවද? සසර ගැන තේරුනේ නෑ. තණ්හාව ගැන තේරුනේ නෑ. ඒකයි මේ සඳහන් කළේ. අර මකුළුවා නාභියේ ඉඳලා සතාගාවට දුවලා ගිහිල්ලා සතාගෙන් කරගත යුතු දේ කරලා ආයෙනවා. ආයෙතින්ටම යනවා. තෘෂ්ණාව හින්දා අපි මේ තෘෂ්ණා දැල ඉක්මවන්නේ නැහැ. තෘෂ්ණාව නැමැති ජාලය තුල ඉඳගෙන ඒ තුලම පැටලි තෘෂ්ණාවෙන්ම බරිත වෙවි මේක තුලම ජීවත් වෙනවා. අර සත්තුන්ටත් මේ දැල ඉක්මවලා යන්න බැරුව ගියා. නමුත් ප්‍රඥාවන්තයා මේ තෘෂ්ණා දැල කඩනවා. මේ දැලේ ලගින එක නුසුදුසුයි කියලා හිතනවා. මේක තුල මහ දුකක් තියෙනවා කියලා හිතෙනවා. ඒ තම්පිචෙත්වාන වජන්ති දීරා. එනං මේ කය මේ තරම් පිළිකුල්. නමුත් ඒ පිළිකුල් කය අපි ආයේ සසරට බඳිනවා. හැබැයි ප්‍රඥාවන්තයා හොඳට තේරුම් අරගෙන 890ක් රෝග 990ක් ව්‍යාධි මේ දේවල් වලින් පිරිච්ච මේ කය පරම දුර්ගන්ධ උච්ච බඹයක් පමණ වෙච්ච මේ කය ඇසුරු කරගෙන මෙතනින් මිදෙන්න පාර හදා ගන්නවා. මේ කයෙන් ගිලිහිලා ගිහිල්ලා වෙන කයක ඉඳගෙන ඕක අපිට හදන්න බෑ. මේ කයම ඇසුරු කරගෙන මේ කයම පෝෂණය කර නමුත් හැඟීම් සිතවිලි වලට ඉඩ දෙනකොට පරිස්සම් වෙවි අකුසලයට යානොදී කුසලයට මෙහෙයවමින් මේ පරම පිළිකුල් තුච්ච නින්දිත සංසාරයෙන් එතර යන්න පාර හදනවා. එවන් අයට කියනවා ප්‍රඥාවන්තයෝ කියලා. එවන් අයට ඥානවන්තයෝ කියනවා. ඒ තම්පිචෙත්වාන වජන්ති දීරා. ප්‍රඥාවන්තයා මේ තෘෂ්ණා දැල කඩලා ඉරලා සුණු විසුණු කරලා දානවා. අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහයාති. තෘෂ්ණාවේ දැල කඩලා ඉරලා සුණු විසුණු කරලා දාපු කෙනා
සබ්බ දුක්ඛං පහයාති. සියලුම දුක් නැති කරලා දානවා. ආය කිසිම හේතුවකින් දුකක් නැහැ. ආය සසරට ඇලීමකුත් නැහැ. ආය සසරට පැමිණීමකුත් නැහැ. බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා පරම සැපයි කියලා දේශනා කොට වදාළ අති උතුම් නිවනටම යනවා. මහා කප්පින මහරහතන් වහන්සේ ඒ අති උතුම් රහත් බව උන්වහන්සේ භුක්ති විඳපු හැටි හැම තැනම ඇවිද්දී අහෝ සුඛං කියා. බොහෝ සැපයි කියනවා. භික්ෂූන් වහන්සේලා කල්පනා කළා පැවිද්ද ගැන කලකිරිලා රජ සැප ගැන වෙන්දයි මේ කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ කරුණ විමසලා දන්නව කාරණාව සඳහන් කළා නෑ. මගේ පුතා ඒ ගිහි රජ සැප ගැන ආයේ ඒක සැපක් කියලා කියන්නේ නෑ. මේ පරම සැපය විඳගෙන ඒ සැපය ගැනයි මේ කතා කරන්නේ කියලා. එහෙනම් නිවන තුල ඒ තරම්ම සුවයක්. නමුත් ප්‍රත්‍යඥ අපිට එහි සුවයි කියලා හැඟීමක් නැහැ. ආය නූපදිනවන අපි ඒකට අකමැති. හැම වෙලාවෙම මේ පංචස්කන්ධය අරගෙන ගැටි ඉන්න තමයි අපිට කැමැත්තක් තියෙන්නේ. මොකද තේරුමක් නැති හින්දා. ප්‍රඥාව නැති හින්දා. අවබෝධය නැති නිසා. මෙහෙම ඉන්නකොට මොනතරම් වද බන්ධන වලට ලක් වෙන්න පුළුවන්ද? කොයි තරම් වද බන්ධන වලට අපි ලක් කරන්න පුළුවන්ද? මොනතරම් දරුණු දුක් මිනිස්සු විඳලා තියනවද? මිනිස්සුන්ට දීලා තියනවද? උල ඉඳවල තියනවා. අපිත් උල තියන්න පුළුවන්. සමහර අය මරලා තින්නේ බැදලා වාගේ. සත්තු හදලා ඒ සත්තුන්ගේ බඩ ඇතුළට මිනිස්සු දාලා යටින් ගින්දර දානවා. ගල් වලින් නොඑක් දේවල් වලින් තමයි සත්තු හදලා තියෙන්නේ. ඒ මිනිහා ගින්දර රත් වෙන්න ඇතුලේ බැදෙනවා. මරලා තෝනිය එළියට හැඳ සිදුරක් තියලා තියෙනවා. අන්‍ය පුද්ගලයන්ට ඒ හඬ ඇහුනහම ආයෙ වැරදිනු කරන්න. රජුරුව දුන්න දඬුවම් සමහර වෙලාවට කට ඇරලා කට ඇතුළට ආධාරකයක් තියලා පහනක් පත්තු කරලා කට ඇතුලේ තියෙනවා. රාහු මුඛ අහගෙන ඉන්නකොට ලොකුවට දැනෙන්නේ. නමුත් විඳින්න උනොත් මේ ජීවිතේ මේ මහ පොළොව උඩම කොයිතරම් දුක් තියෙනවද? මරුණට පස්සේ සතර පායේ තවත් කොයිතරම් දුකද? එහෙනම් නැවත මේ පංචකාමයේ ප්‍රාර්ථනා කරන්නේ කවදාවත්ම ප්‍රඥාවන්තයා. ආන් ඒක නිසා පරම පිළිකුල් කයක් අරගෙන ඉපදුනා අපි නොයෙක් රෝග ගණනාවකට උරුමකම් කියලා ඉන්න අපි. කොයි මොහොතේ රෝගයක් විසින් ජීවිතය දැහැගනීද කියන කාරණාව නොදැනම ඉන්න අපි දේශනා විවේලා මේ ශාලාවෙන් මෙදිරියෙන් එළියට යයිද කියන කාරණාව පවා නොදන්න තරම් අනිත්‍ය ජීවිතයක් අරගත්ත අපි. එක මොහොතක්වත් නිකරුණේ නොගෙවා බුදුරජාණන් වහන්සේට කීකරු විය යුතුමයි. ඒ මග ගමන් කරන්න උත්සාහ කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේට මොන තරම්නම් ණයයිද සතර අපායෙන් අපි ගලවපු නිසා. ඒ ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. උන්වහන්සේ පහළ නොවෙන්න සතර අපායක් තියෙනවා කියලාත් අපි දන්නේ නැහැ. ඒ දුක ගැන තේරෙන්නේ නැහැ. පහළ වුණත් අදත් සම්මා දිට්ඨික නැති කී දෙනෙක් සතර අපාය ගැන නොදැන ඉන්නවද? සතර අපාය නොපිළිගෙන ඉන්නවද? නමුත් ඇහැපිය විච්ච ගමන් උපදින්නේ කොයිතරම් භයානක තැනකද? නමුත් කලින් කතා කරපු පරම පිළිකුල් මේ කයම යොදාගෙන මේ ලෙඩ රෝග ආකාරයක් බවට පත් වෙලා තියෙන මොහොතකත් කය දුර්වල වෙන්න ඒ රෝග උත්සන්න වෙනවා වැඩි. එසේ වෙන්නත් කලින් මේ දැම්ම අදම වහවහාම සිල් ගුණ ආරක්ෂා කරලා කුසල් සම්පූර්ණ කරලා කොයි වෙලාවෙ මරුණත් සැපයි කියලා හිතන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න වීරිය වඩන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ.
අන්න එවන් කෙනා ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයට හැබෑම සාධාරණයක් කරපු කෙනෙක්. ඔබට සාධාරණයක් කරගත්ත දවසට ඔබට සතුටින් මැරෙන්න පුළුවන්. පරමාත්මාර්ථකාමියෙක් වෙච්ච දවසට ඔබට සතුටින් මැරෙන්න පුළුවන්. එහෙම සඳහන් කළේ අර ආත්මාර්ථකාමී කියන වචනේ අපි බලාපොරොත්තු වෙන පැත්ත නෙමෙයි. තමන්ගේ ආත්මයට මනවින් සලකපු කෙනෙක්. ආත්මාර්ථකාමිය. අපි ආත්මාර්ථකාමී වෙන්න අනික් පැත්තෙන් අපි පරාර්ථකාමී. එහෙනම් තමන්ගේ ජීවිතයට යහපතක් කරගන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ තඹුත්තේගම දෙවනි පියවර අංක 37 ලිපිනෙහි පදිංචි ලීලාවති මෙන්ඩිස් මහත්මිය විසින්. උතුම් අරමුණ W පුංචි බණ්ඩා, DB පුංචි බණ්ඩා, WS මෙන්ඩිස් යන පියතුමන්ලාට CC පෙරේරා සෙනවිරත්න මෑණියන්ට සහ පියතිලක රත්නායක සොහොයුරා ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව පවුලේ සියලුම දෙනාට සහ පැමිණ සහභාගී වූ සියලු දෙනාගේම පවුල් වල අයට සෙත් ප්‍රාර්ථනා කිරීම. දේශකයන්න් වහන්සේට සෙත් පැතීම. දේශප්‍රිය මැතිතුමාටත් එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කිරීම. ගම්වාසී, රටවාසී, ලෝකවාසී සියලු ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාට ආශිර්වාද කිරීම. ඉක්මන් සුවය, නිදුක් නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම. ලීලාවතී මෑණියන් ඇතුළු දායක පිරිසගේ බලාපොරොත්තු අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිතින් ඒ උතුම් ධර්මදේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් চিරාත් කලක් මෙවැනි වූ ශාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ ගුවන්විදුලියේ මහනුවර ආස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස නිමවට පත්වනවා. පිනත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පියලුණු දෙවියට සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත